අයිබෝන් හැමෝටම අපි අද දින වීඩියෝ තුළින් සාකච්ඡා කරන්න යන්නේ උසස් පෙළ ලංකා ඉතිහාසය විෂයට අදාළව කෝට්ටේ යුගයේ සාහිත්‍ය පිළිබඳව. තුට ඔබ දන්නවා ලංකාවේ සාහිත්‍යයුග ගන්නාවක් තියෙනවා. අපි සාහිත්‍යයුග පිළිබඳව සාකච්ඡා කරද්දී ප්‍රධානත්ව සාහිත්‍යයුගය වශයෙන් සලකන්නේ පොළොන්නරු යුගයේ සිට පසු සාහිත්‍යයුගයන් ටික. එතකොට ඒ සියලුම යුගයන් වල සිංහල සාහිත්‍යය සහ අනිකුත් සාහිත්‍යාංග මොනවගේද තිබුණේ මොනවගේ ස්වරූපයක් ගත්තාද ඒවයින් ලාංකිය සාහිත්‍යයට සිදු වූ සේවය මොනවද කියන එක අපි මේ තුළින් සාකච්ඡා කරන්න යනවා. එතකොට කෝට්ටේ සාහිත්‍යයුගය කොට්ටේ සාහිත්‍යයුගය අපි හඳුනාගන්නවා ලංකාවේ සාහිත්‍යයුග අතරින් සරණතම සාහිත්‍යයුගය කියලා. ඔබ අහලත් ඇති සංදේශකාව්‍ය එහෙම රචනාව වැඩි වශයෙන් රචනා වෙන්නේ කෝට්ටේ යුගයේදී. ඒ වගේම තොටගම ශ්‍රී රාහුල හිමි, වැත්තෑවේ හිමි වගේ විශාල වශයෙන් දැන උගත් ගිහි පැවිදි දෙපක්ෂයේම පඬිවරු සාහිත්‍යයට දායකත්වය සපයන්නේ වැඩි වශයෙන් දායකත්වය සපයන්නේ කෝට්ටේ යුගයේදී. එතකොට රැඳී ඉන්න මෙම වීඩියෝත් සමගින් උසස් පෙළ ලංකා ඉතිහාසයේ විෂයට අදාළව කෝට්ටේ යුගයේ සාහිත්‍ය ඔබට ඉතාමත්ම පැහැදිලිව කුඩා වේලාවක් ඇතුළත අවබෝධ ගැනීමට අපට පුළුවන් කියලා අපට විශ්වාසයි. රැඳී ඉන්න මෙම වීඩියෝ සමගින් අපි සාකච්ඡා කරමු කෝට්ටේ යුගයේ සාහිත්‍ය පිළිබඳව. කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගැන කියද්දී විශේෂතා ගණනාවක් අපිට බලාගන්න පුළුවන්. අපි මුලින්ම කිව්වා ලංකාවේ සාහිත්‍ය යුග අතරින් පොළොන්නරු සාහිත්‍ය යුගය, දඹදිව සාහිත්‍ය යුගය, කුරුණෑගල සාහිත්‍ය යුගය, ඊට පස්සේ යාපහුව ගම්පොළ සාහිත්‍ය යුගයන් අතරින් සරණතම වැදගත්ම සාහිත්‍ය යුගය තමයි මේ කෝට්ටේ සාහිත්‍ය යුගය කියලා කියන්නේ. ඇයි කෝට්ටේ සාහිත්‍ය යුගය අනෙක් ඒවත් එක සාපේක්ෂව බලද්දී වැදගත්ම හා සරණතම සාහිත්‍ය යුගය වෙන්නේ? හේතු කාරණා ගණනාවක් බලපෑවා. අපි එකින් එක සාකච්ඡා කරමු. එතකොට විවිධාකාර ගණයේ සාහිත්‍ය අංග රචනා වෙනවා කෝට්ටේ යුගයේදී. සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, සිලෝක කාව්‍ය, කෝෂ ග්‍රන්ථ, උපදේශ කාව්‍ය, භක්ති කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, අෂ්ට කාව්‍ය, ධර්ම ග්‍රන්ථ ආදී විවිධාකාර ගණයේ ග්‍රන්ථ රචනා වෙනවා. විවිධාකාර ගණයේ සාහිත්‍යාංග රචනා වෙනවා කෝට්ටේ යුගයේදී. එය ඉතාමත්ම වැදගත් කාරණයක් කෝට්ටේ සාහිත්‍ය යුගය පිළිබඳව සලකා බැලීමේ. ඒ වගේම අපි කිව්වා ගිහි පැවිදි ගිහියෝ සාමාන්‍ය පුද්ගලයෝ පැවිද්දන් පැවිදි පක්ෂය පූජ්‍ය පක්ෂය මේ පාර්ශ්ව දෙකේම උගත් දැනුමලත් සාහිත්‍ය දැනුම තිබූ රසාස්වාදයක් උද්දීපනය කරනු ලැබූ පුද්ගලයෝ හිටියා. එතකොට මේ පාර්ශ්ව දෙක විසින්ම සාහිත්‍යයට විශාල සේවයක් සිදු කරා. එතකොට ගිහි පැවිදි බොහෝ දෙනෙක් හිටියා කියලා අපි කිව්වා. එතකොට ඒ අතරිනුත් වඩාත් වැදගත් වන පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. අපි දන්නවා කෝට්ටේ සාහිත්‍ය යුගය ගැන කියද්දී අපිට අනිවාර්යයෙන්ම තොටගම ශ්‍රී රාහුල හිමියන්ව අමතක කරන්න බෑ. එතුමා වහන්සේ තමයි කෝට්ටේ සාහිත්‍ය යුගයේ වැදගත්ම භූමිකාවක් සිදු කරපු පුද්ගලයා. එතකොට ඊට අමතරව කෑරගල පද්මාවතී පිරිවෙන ආශ්‍රිතව හිටපු කෑරගල වනරතන හිමි, ඒ විතරක් නෙමෙයි 6 වන පරාක්‍රම බහු රජතුමාගේ ඥාතියෙක් වෙච්ච නන්නූරුතනයාර් කුමාරයා, ඒ වගේම තොටගම ශ්‍රී රාහුල හිමියන්ගේ ගෝලයෙකු ශ්‍රී රාමචන්ද්‍ර භාරතී නම් පුද්ගලයා, වීදාගම මෛත්‍රිය හිමි, වැත්තෑවේ හිමි, රණස්ගල්ලේ හිමි, 6 වන පරාක්‍රම බහු රජතුමා රජ කෙනෙක් නමුත් සාහිත්‍ය වෙනුවෙන් විශාල සේවයක් කරපු පුද්ගලයෙක්. එතකොට මේ තමයි අපි ඒ කියන්නා වූ ගිහි පැවිදි උගතුන්. ඔබට පේනවා තොටගම ශ්‍රී රාහුල හිමි, කෑරගල වනරතන හිමි, වීදාගම මෛත්‍රී හිමි, වැත්තෑවේ හිමි, රණස්ගල හිමි කියන පූජ්‍ය පක්ෂයේ පැත්තේ උගතුන්. ඒ වගේම 6 වන පරාක්‍රම බහු රජතුමා ශ්‍රී රාමචන්ද්‍ර භාරතී නන්නුරුතුනයාර් කුමරු කියලා කියන්නේ ගිහි පැත්තේ
ගිහි පැත්ති උගතුන්. එතකොට මේ විදියට ගිහි පැවිදි උගතුන් රාශියක් හිටියා. ඒ නිසා ඔවුන්ගේ උගත්භාවය කෝට්ටේ සාහිත්‍ය යුගයේ පෝෂණය වෙන්න බලපෑවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තරම් මේ විශිෂ්ට සාහිත්‍යයක් සඳහා එම යුගයේ පැවති පිරිවෙන් ආශ්‍රිත අධ්‍යාපනය බලපාලා තිනවා. අධ්‍යාපනය ගැන කියද්දී අපි මතක තබා ගත යුතුයි. අධ්‍යාපනය ගැන කියද්දී අපි මතක තබා ගත යුතුයි. කෝට්ටේ යුගය කියලා කියන්නේ අධ්‍යාපනය අතින් ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්. කෝට්ටේ යුගය කියලා කියන්නේ අධ්‍යාපනය අතින් ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්. එතකොට පිරිවෙන් අධ්‍යාපනය තිබ්බා, ගුරු ගෙදරට ගිහිල්ලා අධ්‍යාපන ලැබීම තිබ්බා, වනපොත් කරවීම එහෙමත් කටපාඩම් කිරීම තිබ්බා, විවරණ හුරුවක එහෙම තිබ්බා, අර්ථ ශාස්ත්‍රයන් කියවීම තිබුණා. එතකොට කාව්‍ය කරණය තිබුණා. මේ විදිහට විශාල වශයෙන් විවිධාකාර ගණයේ අධ්‍යයන ක්‍රමයන් පැවතුණා. ඒක සැමෝ හැමටම ලබා දීමත් සිද්ධ වුණා. මට හිතුනොත් ඉගෙන ගන්න, මට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් කෝට්ටේ යුගයේ තුලදී. එතකොට ඒ වගේ අධ්‍යාපනය නගා සිටුවපු යුගයක සාහිත්‍ය නගා සිටුවන එක සාමාන්‍ය දෙයක්. එතකොට අපි කිව්වා පිරිවෙන් ආශ්‍රිතව තමයි විශාල වශයෙන් අධ්‍යාපන ශ්‍රේෂ්ඨය ව්‍යාප්ත වෙලා තිබුණේ. පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන 6 වන පරාක්‍රම බහුරත්තුමා විසින් නිර්මාණය කරන්නේ. කැරගල පద్මාවති පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන, වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන, දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන කියලා කියන්නේ මේ විදියට කෝට්ටේ යුගයේ සාහිත්‍ය වෙනුවෙන් විශාල සේවයක් කරපු කෝට්ටේ යුගයේ පැවති පිරිවෙන් සමූහයක්. කෝට්ටේ යුගයේ පැවති පිරිවෙන් සමූහයක්. එතකොට මේවා තුලින් විශාල මෙහෙයක් සාහිත්‍ය සඳහා සිදුවන්නට ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යනවා කෝට්ටේ යුගය ගැන කියද්දී අමතක නොවන මාතෘකාව ගැන. ඒ තමයි සංදේශ කාව්‍ය. කෝට්ටේ යුගය ගැන කියද්දී අමතක නොවන මාතෘකාව ගැන සංදේශ කාව්‍ය. සංදේශ කාව්‍ය රචනා වීම ආරම්භ වෙන්නේ කෝට්ටේ යුගයේ නෙමෙයි. සංදේශ කාව්‍ය රචනා වීම ආරම්භ වෙන්නේ ගම්පොළ යුගයේ. ඒ වුණාට සංදේශ කාව්‍ය වල සරණතම යුගයේ බවට පත් වෙන්නේ සංදේශ කාව්‍ය වල සරණතම යුගයේ බවට පත් වෙන්නේ කෝට්ටේ යුගය. එතකොට කෝට්ටේ යුගය කියලා කියන්නේ සංදේශ කාව්‍ය සදා අතිශයින්ම වැදගත් කාල පරිච්ඡේදයක්. මොනවද මේ සංදේශ කාව්‍ය කියන්නේ? පක්ෂියෙක් හෝ වෙනත් අයෙක් දූතයෙක් ලෙස යොදා ගනිමින් ලියනවා නම් කාව්‍ය කෘතියක්, කාව්‍ය ග්‍රන්ථයක්, කාව්‍ය පැදිපෙළක් අපි හඳුනා ගන්නවා සංදේශ කාව්‍යයක් කියලා. අපි හඳුනා ගන්නවා සංදේශ කාව්‍යයක් කියලා. එතකොට පරවි සංදේශය හා සැල්ලිනි සංදේශය අපි දන්නවා සැල්ලිනි සංදේශයේම ඉතාමත්ම වැදගත් සංදේශයක් ලියවනු ලබන්නේ ශ්‍රී රාහුල හිමියන් විසින්. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් තමයි රචනා කරන ලද බවට සැලකෙන්නේ. එතකොට සැල්ලිනි සංදේශය අපිට අමතක කරන්න බෑ. විශාල වශයෙන් තොරතුරු ඇතුළත් වෙනවා ලංකාවේ කෝට්ටේ යුගය පිළිබඳව ඓතිහාසිකත කරුණු. එතකොට ඔබට යටින් පොඩි චිත්‍රයක් දීලා තියෙනවා. ඒ තමයි තොටගමුව ශ්‍රී රාහුල හිමියන් වන්නට ඇති කියලා බොහෝ දෙනෙක් අනුමාන කරන්නේ. ඒ විතර නෙමෙයි සැල්ලිනි සංදේශය එනවා කොන්තගන් තොට කියලා. ඒ කොන්තගන් තොට ආශ්‍රිත වර්තමානයේ ඇති පුරාවිද්‍යා ස්මාරකයත් ඔබට මේ විදිහට දැක්වීම සිද්ධ කරලා තියෙනවා. එතකොට සැලලිහිණියෙක් පණිවිඩකාරයෙක් කරගෙන තමයි ලියලද දූත කාව්‍ය පෙළ අපි හඳුනා ගන්නවා සැල්ලිනි සංදේශය කියලා. පරවියෙක් දූතයෙක් ලෙස කරගෙන ලියන ලද දූත කාව්‍ය පෙළ අපි පරවි සංදේශය වශයෙන් හඳුනා ගැනීම සිදු කරනවා. එතකොට ඒවා ලියලා තියෙන්නේ මෙන්න මේ කියන්නේ තොට්ටගම ශ්‍රී රාහුල හිමියන් විසින් කියලා බොහෝ දෙනා මතපල කරනවා. ඒ වගේ මේ පිළිබඳව තොරතුරුත් ඒ ග්‍රන්ථවලම ඇතුළත්. ඒ විතරක් නෙමෙයි තව හංස සංදේශය ලියා තිනවා මේ යුගයේදී. හංසයෙක් දූතයෙක් ලෙස කරගෙන හංස සංදේශය ලියලා තිනේ වීදාගම මෛත්‍රී හිමියන් විසින් තමයි සැලකෙන්නේ. ඒ විතර නෙමෙයි කෝකිල සංදේශය. කෝකිල සංදේශය ලියලා තිනේ ඉරුගල් කුලතිලක පිරිවෙනේ ප්‍රධානියා වෙච්ච පිරිවෙන් පෙත හිමියන් විසින්. ඒ වගේම ගිරා සංදේශය මේ කාලෙම රචනා වෙච්ච තවත් සංදේශ කාව්‍යයක්. නමුත් ගිරා සංදේශය රචනා කරන ලද්දේ කවුරුන් විසින්දයි අද දක්වාම නිවැරදි තොරතුරු හමු වෙලා නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒතකොට සංදේශ කාව්‍ය ගැන කිව්වොතින් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය මෙන්න මේ වගේ තිබුණා කියලා
අපට හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යනවා සිංහල පද්‍ය රචනය ගැන. දැන් ඔය දැක්ක සංදේශකාව්‍ය කෝට්ටියුගේ වැදගත්. සිංහල පද්‍ය රචනයත් කෝට්ටියුගේ වැදගත්. ඒ කියන්නේ කාව්‍ය ග්‍රන්ථ වලින් තමයි බොහෝ දුරට කෝට්ටියුගේ ස්වර්ණම භාවය රැකුණේ. එතකොට සිංහල පද්‍ය රචනය කවි ලිවීම එයත් එක්තරා ආකාරයකට බලපාලා තිනවා කෝට්ටේයුගේ සාහිත්‍යයේ උන්නතිය සඳහා. එතකොට ගුත්තිල කාව්‍ය අපි හොඳටම දන්නවා ගුත්තිල ජාතකය ඇසුරු කරගෙන ලියා ඇති ගුත්තිල කාව්‍ය ලියා තිනේ වෑත්තෑවේ හිමියන් විසින් ඉතාමත්ම ලස්සන ඒ වගේම වැදගත් පැදිපෙළකින් යුක්තයි. ඒ විතරක් නෙමේ තොටගම ශ්‍රී රාහුල හිමියන් විසිනුත් ලියා තිනවා ඉතාමත් වැදගත් සිංහල පද්‍ය රචනයක්. ඒ තමයි කාව්‍ය ශේඛරය. මීට අමතරව වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලිව්ව සිංහල පද්‍ය රචනයක් විදිහට අපිට බුදු ගුණ අලංකාරය සහ ලෝ වැඩ සංග්‍රහ කියන කෘතීන් හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මීට අමතරව තවත් වැදගත් කෘති ගණනාවක් කෝට්ටියුගේ රචනා වුණා. මීට අමතරව තවත් වැදගත් කෘති ගණනාවක් කෝට්ටියුගේ රචනා වෙනවා. මොනවද ඒ කෘති? රුවන්මල් නිසන්ඩුව. මේ රුවන්මල් නිසන්ඩුව කියලා කියන්නේ 6 වන පරාක්‍රම බාහු රජතුමා විසින් ලියවන ලද්දක් බවට සැලකෙනවා. අපි කිව්වා කෝට්ටේ යුගයේ පාලකයොත් මේ සාහිත්‍ය වෙන විශාල සේවයක් සිදු කරා කියලා. 6 වන පරාක්‍රම බාහු රජතුමා කියලා කියන්නේ කෝට්ටේ යුගයේ පළමු පාලකයා. එතකොට කෝට්ටේ යුගයේ පළමු පාලකයා වෙච්ච 6 වන පරාක්‍රම බාහු රජතුමා විසින් තමයි රුවන්මල් නිසන්ඩුව කියන කෘතිය ලියන්නේ. ඇත්ත වශයෙන්ම මේක පෝෂ ග්‍රන්ථයක්. එතකොට විශාල වශයෙන් ඔහුට යම්කිසි ආකාරයක සාහිත්‍ය දැනුමක් තිබී ඇති බව මේ අනුව අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම අපි තවත් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. තොටගම ශ්‍රී රාහුල හිමියෝගේ ගෝලයෙක් එහෙම නැත්නම් ඉන්දියානු ගෝල නමක් වෙච්ච ශ්‍රී රාමචන්ද්‍ර භාරතී නැමැති පුද්ගලයා භක්ති ශතකය කියලා ග්‍රන්ථයක් රචනා කිරීම සිද්ධ කරනවා. භක්ති ශතකය කියලා ග්‍රන්ථයක් රචනා කිරීම සිද්ධ කරනවා. එතකොට මේ භක්ති ශතකයෙන් දැක්වෙන්නේ බුද්ධ භක්තිය පිළිබඳව ගීත 100ක්. බුද්ධ භක්තිය පිළිබඳව ගීත 100ක්. බුද්ධ භක්තිය පිළිබඳව ගීත 100ක්. එතකොට මේ බුද්ධ භක්තිය බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන්නා වූ භක්තිමත් භාවය පිළිබඳව ගීත 100ක් ඇතුළත් කොට භක්ති ශතකය රචනා කරන්නට ඇතැයි සලකුණු ලබනවා. භක්ති ශතකය රචනා කරන්නට ඇතැයි සලකුණු ලබනවා. ඒ වගේම තවත් වැදගත් කෘතියක් තමයි පුරාණ නාමාවලිය. පුරාණ නාමාවලිය කියලා කියන්නේ 6 වන පරාක්‍රම බහු රජතුමාගේ බෑනා කෙනෙක් වෙච්ච නන්නුරුතුමයාර් කුමාරයා විසින් රචනා කරන ලද්දක්. 6 වන පරාක්‍රම බහු රජතුමාගේ බෑනා ලිව්ව කෘතියක් තමයි පුරාණ නාමාවලිය විදිහට හඳුනාගන්නේ. එතකොට ඔබට පේනවා රජු විතරක් නෙමෙයි රජුගේ පරම්පරාව රාජ ඥාතින් පවා සාහිත්‍ය සම්බන්ධයෙන් විශාල සේවයක් කරලා තිනවා. ඒ කියන්නේ සාහිත්‍ය සඳහා රාජ අනුග්‍රහයක් යම්කිසි ආකාරයකින් ලැබී තියෙන්නට ඇති කියලා සලකනවා ඉතිහාසඥයන් විසින් මෙන්න මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට අදාළව. ඒ විතරක් නෙමෙයි තවත් වැදගත් වන ග්‍රන්ථයක් තමයි ධම්මදින්න විමලකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්ම රත්නාකරය. මේ සද්ධර්ම රත්නාකාරය කියලා කියන්නේ ධම්මදින්න විමලකීර්ති හිමියන් විසින් රචනා කරන ලද්දක්. ඉතාමත්ම වැදගත් කෘතියක් විදිහට කෝට්ටියුගේ රචනා වෙච්ච අපට මේ කෘතියත් හඳුනා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම රණස්ගල්ලේ හිමියන් විසින් ලෝකෝපකාරය නැමැති ග්‍රන්ථය රචනා කරා. ඉතාමත්ම වැදගත් උපදේශාත්මක ගණයට වැටෙන කෘතියක්, කාව්‍යයක්,
එතකොට ඒ කාව්‍ය සංග්‍රහය තුල සුදන දුදන ගුණ අසත්පුරුෂයාගේ සහ සත්පුරුෂයාගේ ගුණ වගේ දේවල් පැහැදිලි කිරීම සිද්ධ කරනවා. ලෝකෝපකාරී ඉතාමත්ම වැදගත් අංග ලක්ෂණයක් විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තොටගම ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරපු ලැබූ තවත් වැදගත් ග්‍රන්ථයක් තියෙනවා. එතකොට අපිට දැන් තොටගම ශ්‍රී රාහුල හිමියන්ගේ නාමය අවස්ථා ගණනාවකදී අසන්නට ලැබුණා. ඒ කියන්නේ උන්වහන්සේ කෙතරම්නම් කොට්ටේ යුගයේ සාහිත්‍ය වෙනුවෙන් දායකත්වයක් දරා තිබෙනවාද කියන එක ඔබට ඉනුත් පැහැදිලි වෙනවා. පංචිකා ප්‍රදීපය තමයි උන්වහන්සේ විසින් එවර රචනා කරනු ලබන්නේ. එයත් උන්වහන්සේගේ විසින් රචනා කරන ලද්ද ඉතාමත්ම වැදගත් සාහිත්‍යංගයක් ලෙස අපට හඳුනා ගැනීම කරන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න යනවා කතෘ පිළිබඳව සඳහනක් නොමැති ග්‍රන්ථ. කතෘ පිළිබඳව සඳහනක් නොමැති ග්‍රන්ථ. එතකොට සරජෝතිමලී කතෘ පිළිබඳව සඳහනක් නැහැ. ඒ වගේම පැරගොම්බා සිරිත පැරගොම්බා රජු පිළිබඳව ලියලා තියෙන නමුත් කතෘ පිළිබඳව ඒනොත් සඳහනක් දැක්වෙන්නේ නැහැ. ගිරා සංදේශය කුවෙන් යස්න එලුසිලෝස් සතකය වගේ ග්‍රන්ථවලත් කෝට්ටේ යුගයේදී තමා රචනා වෙලා තියෙන්නේ. ඒවා හඳුනාගෙන තියෙනවා. නමුත් රචනා කරලද පුද්ගලයා කවුරුන්ද කියන එක තාමත් අපට සාක්ෂි ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහට කෝට්ටේ රාජ්‍ය තුල ඉතාමත්ම ඉහළ සාහිත්‍ය උන්නතියක් දැක ගන්න ලැබුණා. නමුත් අපි දන්නවා 1505 වෙද්දී පෘතුගීසින් ලංකාවට එනවා. 1505 වෙද්දී පෘතුගීසින් ලංකාවට ඇවිල්ලා 1521 සිදුවෙච්ච විජේබා කොල්ලෙන් පස්සුව පෘතුගීසින් ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙනවා. ලංකාව තුල උන්ගේ ආගම ව්‍යාප්ත වෙන්න කටයුතු කරනවා. ලංකාව තුල උන්ගේ කෝට්ටේ රාජ්‍ය තුල උන්ගේ ඇවතුම් පැවතුම් සිරිත් ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. මේ වගේ දේවල් එක්ක කෝට්ටේ සාහිත්‍ය යම් තාක් දුරකට පිරිහෙන්න පටන් ගන්නවා. ඒකට එක පැත්තකින් පෘතුගීසින්ගේ බලපානවා. අනෙක් පැත්තෙන් රාජානුග්‍රහය සාහිත්‍ය වෙත නොලැබී යාමත් බලපානවා. එතකොට මේ විදිහට කෝට්ටේ සාහිත්‍ය පිරිහීමකට ලක් වෙනවා පෘතුගීසි බලපෑමත් සමගින්. නමුත් මෙම සාහිත්‍ය ග්‍රන්ථවල විශේෂත්වය සුවිශේෂීභාවය සහ ඒවා පෘතුගීසින්ගෙන් ග්‍රහණයෙන් මුදාගෙන රැක ගැනීමට සමත් වීම නිසා අද දක්වා ඒවා සුරගව පවතිනවා. එතකොට කෝට්ටේ යුගය සාහිත්‍ය පිළිබඳව සහ කෝට්ටේ යුගය පිළිබඳව සොයා බලන්න නම් මේ කෝට්ටේ යුගයේ රචනා වෙච්ච විවිධාකාර සාහිත්‍ය කෘති අංග අතිශයින්ම වැදගත් වන බව ඔබ අනිවාර්යෙන්ම තරයේ මතක තබා ගත යුතු වෙනවා. එය උසස් පෙළ විභාගය සඳහා ඔබට අනිවාර්යෙන්ම වැදගත් වෙන කියන එකත් මා පිළිගන්නවා. ඔන්න එහෙනම් අද දිනේදී අපි සාකච්ඡාවට ලක් කරා කෝට්ටේ යුගයේ සාහිත්‍ය පිළිබඳව. ඔබට කෝට්ටේ යුගයේ සාහිත්‍ය සුරේන් විවිධාකාර ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බහුවන ප්‍රශ්න වලට වගේම රචනා ප්‍රශ්න සඳහාත් අද දින සාකච්ඡාවට ලක් කරනු අධ්‍යයන කරුණු ඔබට අතිශයින්ම වැදගත් වෙනු ඇතයි මම හිතනවා. ඒ තරක් නෙමෙයි ඔබට මායත් මතක් කරන්න කැමති යම් කිසි ගැටලුවක් තිබේ නම් ඔබට සටහන් සම්බන්ධ ගැටලු වෙන ගැටලු යමක් තිබේ නම් අධ්‍යයන විෂය සම්බන්ධ ගැටලු යමක් තිබේ නම් ඒ වගේම කරුණු සම්බන්ධයෙන් ගැටලු තිබේ නම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන් 076යි 044යි 67යි 65 කියන අංකය හරහා. එතකොට ඔයගලන්ගේ උසස් පෙළ විභාගය සඳහා තවත් වැදගත් කොටසක් මෙලෙස නිමා කරමින් අවසර දෙන්න මාහට අද දිනේත් ඔබෙන් නික්ම යන්න. එතකොට යලි යලිත් මම ප්‍රාර්ථනා කරනවා උසස් පෙළ විභාගයට සහ ලංකා ඉතිහාසයේ විෂයට බලට මේ තුලින් ඉතාමත්ම වැදගත් පිටිවහලක් ලැබෙන්නට ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එසේනම් ජය වේවා කියා යලිත් ප්‍රාර්ථනා කරමින් ඔබෙන් මා සමුගන්නවා.
සුබ දවසක් සියලුම දෙනාට